එරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මසන්නට බෞද්ධ රූප වාහිනියත් සමගින් එකතු වන සුපින්වත් ඔබගේ හිතසුව පිණිස බෞද්ධ රූප වාහිනිය මේ පැයේදී sannivedanaya කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. දේශනාවෙන් වෙන් වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාකම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා නමස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නිය දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් පින්බර දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ පාරමී කලණ මිතුරෝ සමූහය සහ ඕස්ට්‍රේලියාවේ කලණ මිතුරු පිරිස එකමුතුවෙන් ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට අපි හැමදෙනාම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට උතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවේ අද මේ උතුම් ධර්ම දේශනාව සියලු දෙනා වෙනුවෙන්ම දානය කරන්න කටයුතු සංවිධානය කළේ එල්ලාවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක කහනාවිට අවසරයි අති ගෞරවනීය අපේ සමිත ධම්ම ලොකු ස්වාමින් වහන්සේ විශේෂයෙන් තමන්ගේ මෑණියන් නිදන ප්‍රාප්තියට පත් වුණ නිසා තමන් වහන්සේගේ මෑණියන්ට
පරලොවින් සංග්‍රහ කරන්න පින් අනුමෝදන් කරන්න තමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සංවිධානය කරගත්තේ. ලොකු ස්වාමින් වහන්සේට මේ පින්කම බලාපොරොත්තු වෙන ආකාරයෙන් සම්පූර්ණ කර ගැනීම සඳහා දායකත්වය ලබලා දෙනවා පාරමී කලන මිතුරු සංවිධානයත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ කලන මිතුරු පිරිසත් ඒ දායකත්වය ලබා දෙමින් මේ පින්කම සිදු කරන්න කටයුතු සූදානම් කළා. සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමය කුසල කර්මයක් අනුමෝදන් වේවා. බලාපොරොත්තු වෙන බෝධියකින් ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහා මේ ධර්ම දානානිසංසය ඔබ සියලු දෙනාටම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන්ම දේශනා කොට වදාළ අති උතුම් ගාථා රත්නයක්. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංඝරං තේන මහා සේනේන මච්චුනා. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි අජ්ජේව කිච්ඡං ආතප්පං. අද කළ යුතු කාර්ය අදම කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංඝරං තේන. මේ ලෝකේ ජීවත් වුණා නම් යම්තාක් ජනතාව ඒ ජීවත් වුණ හැම කෙනෙක්ම මැරිලා. මහ සෙනග මහා සේනේන මච්චුනා. මහ සෙනග හැමෝම මැරිලා. කාටවත් මේ මරණයෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ. මරණය ආපු දවසට තමන්ගේ ධනය, තමන්ගේ බලය, තමන්ගේ කුලය, නොඑක් හැකියාවන් ඒ කිසි දෙයක් පාවිච්චි කරලා මරණයෙන් බේරෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ලෝකේ ඉපදිච්ච හැම කෙනෙක් සොයාගෙනම මරණ ධර්මතාවයේ පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ කවදද? කොතනද? මොන හේතුව නිසාද? කුමන අවස්ථාවකද? ඒ කාරණා එකක්වත් අපි දන්නේ නැහැ. කල යුත්තේ හැම මොහොතකම සෝදානම් වෙලා ඉන්න එක විතරයි. ඒ නිසා පින්නතුනි, අපි සියලු දෙනාම මේ කාරණාව මනාව තේරුම් අරගෙන ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කරලා මේ මරණ ධර්මතාවයට සූදානම් වෙන එක තමයි කළ යුත්තේ. මේ උතුම් ගාථා රත්නයෙන් අපිට තවත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න පෙන්නලා තියෙනවා. ඒ තමයි සංසාරයේ ඊටාම දිගයි. මනුෂ්‍ය ආත්ම භාවය ඊටාම දුර්ලභයි. නරක දුක්ඛය බොහෝම භයානකයි. බුද්ධෝත්පාදයත් ඊටාම දුර්ලභයි. මරණය ඊටාම ඉක්මන් කියන කාරණා පහ. මේ කාල වේලාවට අනුව මේ කාරණා පහ පිළිබඳව අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනියෙන්ම සඳහන් කරලා තියෙන්නේ සසර බොහෝම දිගයි කියන කාරණාව. පින්නතුනි, මේ සසර කියන වචනය අපි ඕන තරම් අහනවා. සත්වයා ඉපදෙනවා. ඉපදුන සත්වයා මැරෙනවා. මැරුණ සත්වයා නැවත කොහේ හරි උපදිනවා. ඒ සත්වයා ආයෙත් දවසක මැරෙනවා. මේ ඉපදෙමින් මැරෙමින් නැවතත් ඉපදෙමින් නැවතත් මැරෙමින් යන මේ ගමන සසර ගමන කියලා අපි හඳුන්වනවා. ඒ සංසාර ගමන බොහෝම දිගයි කියලා සඳහන් කළේ. යම් සත්වයෙකුගේ සසර ගමන කවදා ආරම්භ වුණාද කියන කාරණාව
කවුරුවත් දන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව දැනගත්තත් භාග්‍යතුන් වහන්සේ ඒක අපට පනවලා නැහැ. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටීන පඤ්ඤායති. මහණෙනි මෙහි පෙර කෙරවල පනවන්න බෑ කියලා දේශනා කරලා තියෙනවා. ඒ පනවන්න බෑ කියන කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේ දන්නේ නැහැ කියන කාරණාවක් නෙමෙයි පින්නතුනි හඟවන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ නොදන්නවා කියන කාරණාවක් නෑ ලෝකේ. හැබැයිවටම භාග්‍යතුන් වහන්සේ නොදන්නවා නම් මේ දේශනාව මීට වඩා වෙනස් වෙනවා. එහෙම වුණා නම් අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටීන පස්සති කියලා දේශනා කරන්න වෙන්නේ. ඒ සසර පෙර කෙරවල පෙනෙන්නේ නැහැ කියලා දේශනා කරන්නේ. නමුත් දේශනා කරලා තියෙන්නේ පණවන්න බෑ කියලා. ඇයි පණවන්න බෑ කියලා කියන්නේ? පින්නතුනි අපි මේ ධර්මය තුලින් කතා කරන ලොකුම ඉලක්කමනේ අසංඛ්‍ය කියලා කියන්නේ. 1.140කින් තමයි ලියන්නේ. නමුත් ඒ කාරණාවවත් අපිට තේරෙන්නේ නැහෙනි. ඉතින් මේ සසර කෙරවල භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට සඳහන් කළොත් අසංඛ්‍යයේ වූවා කෝටි කීයකින් සඳහන් කරන්න වෙයිද? ඒක අපිට කොහොමත් වැටහෙන්නේ. ඒකයි පණවන්න බෑ කියලා දේශනා කොට වදාළේ. නමුත් සසර දිගයි. භාග්‍යතුන් වහන්සේ ඒ සඳහා කරුණු කාරණා රාශියක් පැහැදිලි කළා. එකම සත්වයක් තමන්ගේ එකම මව මැරුණ දුකට අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලානි පින්නතුනි දේශනා කළේ. එකම සත්වයක් එකම මව මැරුණ දුකට කියලා කියහම මේ ජීවිතේ අපේ අම්මා පෙර ජීවිතවලත් අපට අම්මා වෙලා කී වතාවක් ඉපදිලා තියෙනවද? අද මේ පින්කම සිද්ධ කරන්නේ අපේ ලොකු ස්වාමින් වහන්සේගේ මෑණියන්ගේ නිධන ප්‍රාප්තිය හේතු කොටගෙන. මේ ජීවිතයේ ලොකු ස්වාමින් වහන්සේගේ මව මේ සංසාරේ පෙර ආත්ම කීයක උන්වහන්සේගේ මව වෙලාම ඉපදෙන්නේ නැද්ද? සීමාව අපිට පණවන්න බෑ. ඒ විදිහටම තමයි ඔබෙත් මගෙත් මේ ජීවිතයේ අම්මා පෙර ජීවිත කීයක අපිට අම්මා වෙලා තියෙනවද? පෙර ජීවිතවලත් ඒ මව අපෙන් මරණයෙන් සමුගත්තාම අපේ ඇස්වලට කොයිතරම් කඳුළු වෙන්නේ නැද්ද? ඒ අම්මා වෙනුවෙන් අඬාපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා පින්නතුනි දේශනා කරලා තියෙනවා. ඔක ධර්මයේ සඳහන් කරනකොට පැහැදිලි කළේ තිස්සා කියන එකම මව වෙනුවෙන් මේ සංසාරේ අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි කියලා. මේ කතාව ඕන තරම් අහලා තියෙනවා. නමුත් පින්නතුනි හිතලා බලන්නකෝ. මහා සාගරය කියලා කියහම තෙරක් පරක් සීමාවක් මායිමක් නැහෙනි. ඒ නිසා මේ මහා සාගරේවත් අපිට තේරෙන්නේ නැහැ. අපේ රට වටේටත් මහ මුහුදක් තියෙනවා. මේ මහ මුහුදම තමයි ඈත කෙරවලේ ඇන්ටාර්ක්ටිකාවේ පවා තියෙන්නේ. එකම මුහුදයි. ඒ ප්‍රදේශවල සාගරයේ හඳුන්වන්න විවිධ නම් පාවිච්චි කරලා තියෙනවා. මහ පොළොව වගේම තමයි. මහ පොළොව හඳුන්වන්නත් තැන් තැන් වල නම් පාවිච්චි කරලා තියෙන නිසානේ අපි ඒ ගම් වල නම් ඒ නගරවල නම් ඒ පළාත් වල නම් ඒ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මහා සාගරයත් එහෙමයි. මේසා දැවැන්ත මහා සාගරේ කොයිතරම් ගැඹුරක් තියෙනවද පින්නතුනි? වර්තමානයේ හොයාගත්ත කෙනෙක් නැහැ. නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ යදුන් 84000ක් තරම් සාගරයේ ගැඹුරු බව ධර්මයේ සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. මහා මේරු පර්වතය ගැන සඳහන් කරනකොටත් යදුන් 168000ක් මේ මහා සාගරයේ මේ මහා පර්වතයේ උසයි. එයින් යදුන් 84000ක් තියෙන්නේ මහා සාගරයේ යට.
යොදුන් 84000ක් තමයි සාගරයෙන් උඩට තියෙන්නේ. ඉතින් යොදුන් 84000ක් තරම් ගැඹුරු සාගරي මොනතරම් ජලස්කන්ධයක් ඇද්ද කියලා හිතන්න. හුළඟ නිසා පෙරලෙන එක රැල්ලක තියෙන ජලය මොනතරම් ප්‍රමාණයක් වෙයිද? ඔබ හිතන්න මේ ජීවිතේ මම අම්මේ කියන මේ අම්මා වෙනුවෙන් පෙර ජීවිතවල මම අඬාපු කඳුළු ඔය මහා සාගරයේ ජලස්කන්ධයට වඩා වැඩි නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වැඩි කියලා. සමානයි කියලා නෙමෙයි. මොන තරම් කාලයක් මේ සසර ඉපදුනාද කියන කාරණාව පින්නතුනි කොහොම ගණනය කරන්නද? කොහොම පණවන්නද? ඒ පණවපු එක අපි කොහොම තේරුම් ගන්නද? ඒ තරම්ම මේ සංසාරේ දිගයි. තෙරක් පරක් නැති මහා සසර. ඉපදුන හැම ආත්ම භාවයක්ම මනුස්ස ජීවිතයක්ම ලැබුවා නෙමෙයිනේ. අපි හැමෝම මනුෂ්‍යාත්ම භාවවලත් මීට කලින් හිටිය. තිරිසන් ආත්ම භාවවලත් ඕන තරම් ඉඳලා තියෙනවා. പ്രേත ලෝකේ, අසුර ලෝකේ, දිව්‍ය ලෝකවල ඔය හැම ලෝකයකම නොයෙක් අවස්ථාවන් වල නොයෙක් වර ඉපදිලා තියෙනවා. ඒ සංසාර ගමනයි මහ පුදුමයි කියලා සඳහන් කළේ නිසා. ඔය ගමනේ පින්නතුනි අපි තිරිසන් වෙලා ඉපදිච්ච ආත්ම කොච්චර තියෙන්නේ නැද්ද? එක සති ඔය හරකෙක් වාගේ සතික් මී හරකෙක් වගේ වෙලා ඉපදිච්ච වාර කොච්චර ඇද්ද? ඒ වාර ගාන යම් පමණක්ද සඳහන් කරනවා පින්නතුනි ඇටකොටු නැති සතෙක් හැටියට ඉපදිච්ච වාර ගාන ඊට වඩා වැඩි කියලා. සත්වයා එක කල්පයක් තුල ඇටකොටු ඇති සතෙක් හැටියට ඉපදිච්ච වාරවල මෙලව ඉතුරු කරලා ගියපු අස්ථි පංජරයේ ගොඩ ගැහුවොත් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි කියලා සඳහන් කරනවා ඇටකොටු කන්ද. එතන තමයි සඳහන් කරන්නේ ඇටකොටු ඇතුව ඉපදෙනවට වඩා එක කල්පයක ඇටකොටු නැතුව උපදින වාර ගාන ඊටාම වැඩි කියලා. එක බ්‍රාහ්මණෙක් අපේ බුදුරජාණන් වහන්සේට එක දවසක් මුණ ගැහෙනවා. මේ බ්‍රාහ්මණයාගෙන් භාග්‍යතුන් වහන්සේ විමසනවා බ්‍රාහ්මණය කොහෙද ගියේ කියලා. බ්‍රාහ්මණයා සඳහන් කරනවා ස්වාමීනි මම මැරුණහම පිරිසිදු තැනක වලලන්න ඕනේ. කවුරුවත් වලල්ලා නැති තැනක වලලන්න ඕනේ. මං එහෙම තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා හම්බ වුණාද එහෙම තැන? බ්‍රාහ්මණයා කියනවා එහෙමයි. මං එහෙම තැනක් හොයාගත්තා. මං හිතනවා එතන කවුරුවත් වලල්ලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා කොතනද කියලා. ඒ වෙලාවේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට අතදික් කරලා පෙන්නනවා ස්වාමීනි අර තියෙන වනස්පති නුගරුක මේ ගහ හුඟක් වයසයි. ඒ නිසා මේ ගහේ මුල යට කවුරුවත් ආදාහනය කරලා නැහැ කියලා මම හිතනවා. මමගේ දරුවන්ට කියනවා මම මැරුණ දවසට මේ ගහ ගලවලා එතන මාව වල දාන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණේ ඔබට හොඳටම විශ්වාසද එතන කවුරුවත් වලල්ලා නැහැ කියලා. බුදුරජාණන් වහන්සේම බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා බ්‍රාහ්මණය ඔය ගහේ මුල යට වලලපු අන්‍ය සත්වයන්ගේ ප්‍රමාණය කොපමණද කියන කාරණාව නෙමෙයි. බ්‍රාහ්මණය ඔබම උපසාල්හක කියන නමින්ම ඉපදිලා ඔය ගහේ මුල යට 14000 වතාවක් ආදාහනය කරලා තියෙනවා. ඒ ඔබමයි එදත් නම උපසාල්හකමයි. එතකොට වෙනත් නම් වලින් ඔබම කොයිතරම් මෙතන ආදාහනය වෙලා ඇද්ද? අපේ පින්නතුන්ට මතක ඇති. අර උබ්බරී පේතවත්වයේ සඳහන් කරන කාරණාව. උබ්බරී පේතවත්වයේත් මහා බෝසතාණන් වහන්සේ අහසින් වඩින වෙලාවේ පංචාල රටේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ දේවිය සොහනට වෙලා අඬනවා දැකලා
ඒ දේවියගෙන් ඇහුවනේ කවුරු නිසා අඬනවද කියලා. ඇයි සඳහන් කළේ ස්වාමීනි මගේ ස්වාමියා පංචාල රටේ රජුරු මරණයටපත් වුණා. රජුරු මෙතන තමයි ආදාහනය කළේ. මගේ ස්වාමියාගේ වියෝව මට දරා ගන්න බෑ ස්වාමීනි. ඒ නිසා මම මෙතෙන්ට ඇවිල්ලා අඬනවා. මේ මහ ඍෂිවරයා ඒ දේවියට කියනවා පංචාල රටේම රජකම් කරපු චූලනී බ්‍රහ්මදත්ත නම් පුත්‍රයෝ 86000ක් මෙතනම ආදාහනය කරලා තියෙනවා. ඒ 86000ක් දෙනාම ඔබේම ස්වාමි පුරුෂවරු. එතකොට ඔබ මේ කවුරු වෙනුවෙන්ද අඬන්නේ කියලා. එතකොට පින්නතුනේ ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ කාන්තාවගේම ස්වාමි පුරුෂයෝ 86000ක් චූලනී බ්‍රහ්මදත්ත නමින්ම මෙතනම ආදාහනය කරලා තියෙනවා. ඉතින් එතකොට වෙන නම් වලින් කී දෙනෙක් මෙතන ආදාහනය කරලා ඇද්ද? වෙන නම් වලින් ඇයට ස්වාමි පුරුෂයෝ කොච්චර ඉඳලා ඇද්ද? මේසා දීර්ඝ සසරක කොයිතරම් කාලයක් ඉපදෙමින් මැරෙමින් අපි ගමන් කරනවද කියන කාරණාව තමයි අපිට තේරෙන්නේ. ඒ නිසා මේ සසර බොහෝම දිගයි. ඒ වගේම සසර හරීම භයංකාරයි. මේ සංසාරයෙන් වහවහ අත මිදෙන්න අපි විසින් එළඹ සිටි වීරියෙන් යුක්තව හැම වෙලාවෙම කටයුතු කළ යුතුයි කියන එක බුද්ධානුශාසනාවයි. මේ ගාථා රත්නයට අනුව මෙහි සඳහන් කළ දෙවැනි කාරණාව තමයි මනුෂ්‍ය ආත්ම භාවයේ ඊටාම දුර්ලභයි කියන එක. මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උපදින එක පරම දුර්ලභ කාරණාවක් හැටියට පින්නතුනේ දේශනාවේ සඳහන් කළේ. ඒ සඳහා කරුණු බොහෝමයක් අපිට අපේ එදිනෙදා සමාජයෙන්ම දකින්න ගන්න ඕන තරම් තියෙනවා. මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභ බව. පින්නතුනේ මෙහෙම හිතලා බලන්න. සාමාන්‍යයෙන් අපේ එක ගමක් අරගත්තාම ඒ ගමක පවුල් කීයක් ජීවත් වෙනවද? අපිට ඒක බොහෝම පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ ගමේ පවුල් කීයද? ඒ පවුල් වල ඉන්න සමාජිකයෝ ගාන කීයද? අපිට ඒකත් ගණනය කරන්න පුළුවන්. එතකොට ගමක් එහෙම නැත්නම් එක ග්‍රාම සේවා වසමක් අරගත්තාම පවුල් ගානයි සමාජිකයෝ ගානයි හොඳටම දැනගන්න පුළුවන්. නමුත් හිතලා බලන්නකෝ මේ එක ග්‍රාම සේවා වසමක ජීවත් වෙන මැස්සෝ ප්‍රමාණය කොච්චරද කියලා. කොඳුරුව ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට පණුව ප්‍රමාණය කොච්චරද කියලා. කුරුල්ලෝ කොච්චරද? මේ ආදී වශයෙන් කල්පනා කරලා බලහම අපිට කවදාවත් ගණන් කරලා ඉවර කරන්න පුළුවන් තරම් සත්ව සමුදායක් ඉඳීද? එතකොට ඒ වසමේ මොන තරම් වැව් තියෙනවද? ඒ වැව් වල ජීවත් වෙන ජලජ ජීවීන්ගේ ප්‍රමාණය කොච්චරද? දැන් ඔබට තේරෙනවද? මිනිස්සුන්ට වඩා අන්‍ය ජීවීන් කොච්චර ඉන්නවද? මේ කතා කරන මගේ ධර්ම ශ්‍රවණය කරන ඔබේ ඔය ශරීරය ඇසුරු කරගෙන මොන තරම් ජීවීන් සංහතියක් ජීවත් වෙනවද පින්නතුනි? ඒකනේ ධර්මයේ සඳහන් කළේ. විශාල ජීවීන් සමුදායක්. එවුන් ඉපදෙන්නෙත් මේ කයෙමයි. ඔවුන් ජීවත් වෙන්නෙත් මේ ශරීරය අනුභව කරලමයි. ඔවුන් මල පහ කරන්නෙත් මේ ශරීරය ඇතුළෙමයි. ඔවුන් දරුවෝ බිහි කරන්නෙත් මේ කය ඇතුළෙමයි. ඔවුන් මැරෙන්නෙත් මේ ශරීරයේමයි. ශරීරයගේ පිළිකුල් බව සඳහන් කරනකොට මේ ශරීරය සත්ව ගහණයක වාසස්ථානය. මේ ශරීරය ලෙඩ වුණ සතුන්ට වාසස්ථානය. මේ ශරීරය දරුවෝ ලැබෙන්න ඉන්න සතුන්ට සූතිකාගාරය. මේ ශරීරය
ඒ සතුන්ට මල පහ කරන්න වැසිකිළියක් වගේ. මේ ශරීරය ඒ සතුන්ගේම ආදාහනාගාරය වගේ. දෑසට නොපෙනෙන ඉතා කුඩා සත්තු මේ එක ශරීරයක් ඇසුරු කරගෙන කොයි තරම් ජීවත් වෙනවද? එහෙම කල්පනා කරලා බලහම මනුස්ස සත්වයා හැර අන්‍ය ජීවීන්ම ලෝකයේ මොන තරම් ඉන්නවද? ඉතින් ඒ කාරණාවෙන් අපිට පේනවා මනුස්ස ජීවිතයේ කොයිතරම් දුර්ලභද කියලා. මේක සුලභ නම් ඒ සත්තු තරමටම මිනිස්සු ලෝකේ පහළ වෙනවනේ. එහෙම නැත්නම් ඊට වඩා පහළ වෙනවනේ. නිකම්ම මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඒකයි මේකේ පළවෙනි කාරණාව. මෙලොව ජීවත් වෙන කෙනෙක් මරණයෙන් පස්සේ නැවත ආය මනුස්ස ජීවිතයක් බලාපොරොත්තු වෙනවා නම් තමන් උපදිය යුත්තේ කොතනද කියලා තීරණයක් කරනවා නම් ඒ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න මේ ලෝකේ තියෙන හොඳම සාධකේ තමයි සීලය. මරණයටපත් වෙන සත්වයා උපදිය යුත්තේ කොහෙද කියන කාරණාව තීරණය කරන සාධකයේ සීලයයි. මරණයෙන් පස්සේ නැවත උපදින සත්වයා ඉපදුනාට පස්සේ ලබාගත යුත්තේ මොනවද කියන කාරණාව තීරණය කරන එකම සාධකය දානයයි. මේ ලෝකේ ජීවත් වෙන අය මනාව සිල් ගුණ ආරක්ෂා කරමින් පෝෂණය වෙනවා නම් සීලය තුල ඔව් මරණින් පස්සේ කෙසේ හෝ සුගතියක උපදිනවා. නමුත් අපි හොඳට දන්නවා ලෝක ජනගහනය අරගෙන බලහම ඒ ජනගහනය අතර නිවැරදිව සිල් රකින්න අය කීයෙන් කී දෙනාද අපිට හම්බ වෙන්නේ කියලා. ඊටාම සුළුතරයයි. ආන් ඒක නිසා තමයි බහුතරයක් අපට හම්බ වෙන්නේ තිරිසන් ආත්මවල, പ്രേත ලෝකවල, නිරයවල වල. වැඩි පිරිසක් මැරිලා ගිහිල්ලා සතර අපායේ කොහේ හරි උප්පත්තිය ලබලා. හේතුව තමයි මේ සීලය නොතිබුණ කාරණාව. මනුෂ්‍ය ආත්ම භාව වුන්ට තිබුණා. ඒ මනුෂ්‍ය ආත්ම ලබාගෙන ජීවත් වෙන කාලේ කලට වෙලාවට කළ යුතු හැමදේම නිසි පරිදි වුන් සම්පූර්ණ කරගත්තා. එහෙම වුණත් කළ යුතු සුදුසුම දේ කරගත්තේ නෑ. අනික හැමදේම හොඳ වෙලාවට කරගත්තත් සිල් රකින්න අමතක වුණා. ආන් ඒකේ ප්‍රතිඵලයක් හැටියට සතර අපායේ කොහේ හරි ඉපදෙනවා. ජාතක පාළියේ සඳහන් කරනවා අස්සක කියලා ජාතක කතාව. අස්සක රජුරුවන්ගේ බිරිඳ රැස් විහිදෙන ශරීරයක් තියෙන කෙනෙක්. හදිස්සියේ මරණයටපත් වෙලා ගොම ගොඩක කුරුමිනියෙක් වෙලා ඉපදුනා. රජුරුව දේවියගේ දේහය රන් දෙනක තබාගෙන ආදාහනය කරන්න දෙන්නේ නැතුව නොකා නොබී දවස් 7ක් එක දිගට අඬනවා වැළපෙනවා. දේවියගෙන් සමුගන්න බැරුව. නමුත් මහබෝසතාණන් වහන්සේ ඔහුට මග කියලා දෙන්න අනුකම්පා කරලා ඔහුගෙන් අහනවා ඔබේ බිරිඳ මැරිලා ඉපදිච්ච තැන දන්නවද කියලා. අස්සක රජුරෝ කියනවා නෑ ස්වාමීනි. ඉපදිච්ච තැන පෙන්වන්නද? එහෙමයි. මහබෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා අර ගොම ගොඩේ ඉපදිලා ඉන්න කුරුමිනියා ගෙන්නෙව්වා. කුරුමිනියෝ දෙන්නෙක් ආවා ඒ වෙලාවේ. ඉතින් කතා කරවලා පැහැදිලි කරවලා රජුරවන්ට අවබෝධ කෙරෙව්වා මේ ඉන්නේ ඔබේ බිරිඳ කියලා. අස්සක රජුරවන්ට පුදුමයි. මනුස්ස ලෝකේ ඉන්න කාලේ රැස් විහිදෙන ශරීරයක්. ඒ තරම්ම ලස්සනයි. මැරිලා ගිහිල්ලා ගොම කුරුමිනිය. මිනිසුන්ට හිතාගන්න බැරි පින්නතුනි ඕකනේ. මේ තරම් හොඳට ආහාර පාන අනුභව කරලා උසට මහතට හැදිලා වැඩිලා ඇඳුම් ඇඳලා කෑම කාලා යාන වාහන වලින් ගමන් ගිහිල්ලා මාලිගාවල් වාගේ ගෙවල් වල සැප සහිත ජීවිත ගත කරපු අය
මැරිලා ගිහිල්ලා කොහොමද මදුරුව වෙන්නේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. නමුත් ස්වභාවය ඒකයි. ධර්මය දන්නවනම් ධර්මය අහනවනම් ඔබට ඒක ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. දැන් හිතන්නකෝ තෝදෙය්‍ය බ්‍රාහ්මණය. තෝදෙය්‍ය බ්‍රාහ්මණය කියලා කියන්නේ ඒ රටේ හිටපු ආර්ථික විශේෂඥයා. රජ්ජුරුව ළඟින්ම ඇසුරු කරපු කෙනා. ඒ තරම් ලොකු බලයක් තිබිච්ච කෙනෙක් තෝදෙය්‍ය බ්‍රාහ්මණය. නමුත් මොකද වුනේ මැරුණට පස්සේ? මැරිලා ජීවත් වෙච්ච ගෙදරම සුනකෙක් වෙලා ඉපදෙන්න වුණානේ. ඉතින් ඒ කතාව භාග්‍යතුන් වහන්සේ පස්සේ හොඳට පැහැදිලි කරලා දුන්නා අපට. දැන් ඒකෙන් තේරුම් ගන්නකො මේ එක උදාහරණයෙන් එවන් ධනවතෙක් මැරිලා ගිහිල්ලා සුනකෙක් වෙලා තිරිසන් අපායේ උපදිනවා කියලා කියහම පිළිගන්නවද? නමුත් ඒක ඔප්පු කළා බුදුරජාණන් වහන්සේ. ආන් එහෙනම් පින්නතුනි ඔබට මට මේ සතර පායේ කොතන උරුමයක්ද? නමුත් සුගතියට මිස දුගතියට අකමැති අපි සුගතියට මුහුණලා දුගතියට පිටුපාන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ඒකායන ධර්ම මාර්ගයක ගමන් කළ යුතුමයි. එහෙම ගමන් කරපු කෙනා විතරයි මරණින් මත්තේ නැවත සුගතියක උපදිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව තවත් තහවුරු කරලා දේශනා කරන්න පින්නතුනි. එක උදාහරණයක් දැක්වා මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවේ නැති මේ නිය ධාතුවට මේ මහ පොළොවෙන් වැලි ටිකක් අරගත්තා. භික්ෂුන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයද වැඩි? මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි? භික්ෂුන් වහන්සේලාගේ පිළිතුර ඔබටත් මටත් වැටහෙන දෙයම තමයි. ස්වාමීනි නිය පිට තියෙන ප්‍රමාණය ඊටාම ස්වල්පයි. මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය ඊටාම වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මගේ මේ නියපිට යම් ප්‍රමාණයක් වැලි තියෙනවා නම් ඒ නියපිට තියෙන ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් තමයි මරණයෙන් පස්සේ සත්වයා සුගතිය උපදින්නේ. ඊට වඩා වැඩි පිරිසක් දුගතියකම තමයි උපදින්නේ කියලා. ඊටාම සුළු පිරිසයි සුගතිගාමී වෙන්නේ. ඒ උදාහරණයෙන් එක දේශනා කොට වදාලා. බාල පඬිත සූත්‍ර දේශනාවේ තවත් උදාහරණයක් තියෙනවා. කන කැස් බෑවේ. සාගර පතුලේ ඉඳලා අවුරුදු 100කට සැරයක් උඩට එනවා. එක සිදුරක් තියෙන වියදඬුවක් සාගරයට වැටිලා හතර පැත්තෙන් හමන සුළඟින් සිව් පැත්තට පාවෙවි තියෙනවා. මේ සතා අවුරුදු 100කට සැරයයි උඩට එන්නේ. මේ සතාට අර වියගහ මුණ ගැහිද? ඒ සිදුරෙන්ම මොහු හිසපොයිද? ඒක වෙන්න තියෙන සම්භාවිතාවයේ කොච්චර අඩුද? අපි මුලින් සඳහන් කළා සාගරයේ කොච්චර විශාලද කියලා. අපි කතා කරන වියගහ ඉන්දියන් සාගරයේ තියෙන්න පුළුවන්. මේ කැස් බෑවා පැසිෆික් සාගරයේ දිහන් මතුවෙන්න පුළුවන්. නැවත මේ වියගහ ඒ පැසිෆික් සාගරයේ දිහාට පාවෙලා තියෙන්න පුළුවන් පස්සේ කාලෙක. අවුරුදු 100කට සැරයක් උඩට එන මේ කැස් බෑවා ලංකාවෙන් මතුවෙන්න බැරි. මේ වියගහත් මේ කැස් බෑවත් සම්මුඛ වෙනවා කියන කාරණාව මේ ලෝකේ වෙන්න බැරි දෙයක්. නමුත් පින්නතුනි බෑම කියලා දෙයක් නෑනේ. භික්ෂූන් වහන්සේලා දේශනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊතා අහඹුවක් ලෙස ඒ සිද්ධ වෙන්න පුළුවන් කියලා. අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අනුමත කළා. අහඹුවක් ලෙස මේක සිද්ධ වෙන්න පුළුවන්. ඒ අහඹුවක් ලෙස සිදු වෙනවා කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දක්වන්නේ මහණෙනි නිතර සිද්ධ වෙනවා වගේ. නමුත් මනුස්ස ලෝකේ ඉඳලා කෙනෙක්
සතර අපාය උප්පත්තිය ලැබුවොත් නැවත මිනිස්සෙක් වෙලා මනුස්ස ලෝකෙට එන එක ඊට වඩා පරම දුර්ලභ කාරණාවක් කියලා. මනුස්ස ජීවිතේ කොයිතරම් දුර්ලභයිද කියන කාරණාව අපි මේකෙන් තේරුම් අරගන්නත් ඕනේ. ඒ විතරක් මදි පින්නතුනි. ඒසා දුර්ලභ පරම ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙන මේ මොහොතේ මේ ජීවිතෙන් ගත යුතු ප්‍රයෝජනය හරියටම අරගන්න ඕනේ. මේ අවස්ථාව මග අරගත්තොත් නැවත අවස්ථාවක් කොයි කාලේ ලැබෙයිද දන්නේ නැහැ. අපිට හම්බ වෙලා තියෙන්නේ ඊටාම අනගී අවස්ථාවක්. වහවහ ඒයින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. තුන්වෙනි කාරණාව තමයි බුද්ධෝත්පාදයේ ඊටාමත්ම දුර්ලභයි. ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ හැමදාම පහළ වෙන්නෙත් නෑ. හැම කාලෙටම පහළ වෙන්නෙත් නෑ. සාමාන්‍යයෙන් පින්නතුනි කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා බුදුරු පහළ වෙන්නේ. ඊ타ත්ම කලාතුරකින් එක අන්තර් කල්පයක් තුල ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් විතර පහළ වෙලා තියෙනවා. ඊට වඩා පහළ වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් කරලා නැහැ. අපි ජීවත් වෙන මේ කල්පය ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමකගේ තෝතැන්නක් බවට පත් වෙනවා. එවන් කල්පයක උපදින්න වාග්ය ලැබපු අය මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨ අය බවට පත් වෙනවද? අපි සඳහන් කරමින් හිටියේ ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ උපත පරම දුර්ලභයි කියලා. ඒ දුර්ලභ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබට මට මුණ ගැහිලා තියෙන යුගයක්. ඒ නිසා වහවහ මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ලබන්න ඕනේ. ඇයි බෝසත්වරු මේ තරම් දුර්ලභ වෙනව ඇත්තේ? පාරමිතාව දුෂ්කරයි. ඒක පරම දුෂ්කර පාරමිතාවක්. ලෞතර බුද්ධත්වයේ කරා ගමන් කරනවා කියලා කියන්නේ මේ ලෝකේ කෙනෙකුට හිතන්න බැරි දෙයක් පින්නතුනි. හිතලා බලන්න. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා මේ ආදි වශයෙන් පාරමිතා 30ක් තියෙනවා. මේ පාරමිතා 30ම සම්පූර්ණ කරන්න ඕනේ. දාන පාරමිතාව සම්පූර්ණ කරන්න අමාරුම පාරමිතාවද කියලා හිතෙනවා. අපිට හුඟක් දේවල් දන් දෙන්න පුළුවන්. හිත දියුණු වුණාම තව දෙන්න පුළුවන්. පින්නතුනි එහෙම දෙන්න පුළුවන් වුණා කියලා මහ බෝසතාණන් වහන්සේ දුන්නු විදිහට අපිට දෙන්න පුළුවන්ද? මහ බෝසතාණන් වහන්සේ අත්හැරපු විදිහට අපට අත්හරින්න පුළුවන් වුණාද? මොන තරම් දුක්ඛන්දරාවක් විඳින්න සිද්ධ වෙනවද? අපේ මහ බෝසතාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෙවණේ නියත විවරණය ලබා ගන්න වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක දෙවනි පදය දේශනා කරලා ඉවර වෙනවත් එක්කම සුමේද තාපසතුමාට තිබුණා රහත් වෙන්න. ආන් එහෙම අවස්ථාවක් තිබිලත් ඒ අවස්ථාව මගහැරලා මේ සංසාරයට බැහැගත්තා ඔබ අපවිනිවි. ඉතින් පින්නතුනේ නිවන අත්හැරපු පළවෙනි අවස්ථාව නෙමෙයි නෝයි. ලෞතර බුද්ධත්වයේ ළඟට එනකොට අවස්ථා කෝටි කීයක නිවන අත්හරින්න ඇද්ද? ලෝක සත්වයාගේ හිතසුවය වෙනුවෙන් එවන් කාලවල තමන්ට පවා නිරයට යන්න සිද්ධ වෙන බවත් දන්නවා. අපේ මහබෝසතාණන් වහන්සේත් එහෙමයි. තේමීය ජාතකයේ අපිට ඒ ගැන කතාවක් පැහැදිලි කරනවා. ආන් ඒක නිසා මේ භයානක සංසාර සාගරී ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරන මහ උතුම් බෝසතාණන් වහන්සේලාගේ දුර්ලභ බවක් තියෙනවා.
ආන්ගේ දුර්ලභ බව නිසාම තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම මේ තරම් දුර්ලභ වෙලා තියෙන්නේ. යමෙකුට එවන් අවස්ථාවක් මුණ ගැහෙනවා නම් ඔහු මේ සසරේ ලබාපු වාග්ය සම්පන්න අවස්ථාවක්. නමුත් ඔබ තෙරක් පරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාරී ඊටාම දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කරවන්න පුළුවන් නිර්මල සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින කාලේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්නවා. නමුත් හිතලා බලන්නකෝ මේ මිනිස්සු අතරින් කීයෙන් කී දෙනාටද ලෞතුරා බුදු වෙන්න සිතුවිලි පහළ වුණේ කියලා. ඒකෙන්ම තේරෙනව නේද? ඒ පාරමිතාව පුරණ උතුමෝ හරි දුර්ලභයි කියලා. ඒ නිසා සමහර වෙලාවට කල්ප අසංඛ්‍ය ගණන් ගෙවිලා යනවා. බෝසත්වරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ. බෝසත්වරු පහළ වෙනවා. පාරමිතා සම්පූර්ණ කරලා ලෞතුරා බුද්ධත්වයේ ලබන්න සුදුසුකම් ඇතුව පහළ වෙන්නේ නැහැ කල්ප අසංඛ්‍ය ගණන්. ඊටාම කලාතුරකින් තමයි එහෙම උතුමන් වහන්සේලා මුණ ගැහෙන්නේ. බුද්ධෝත්පාදයේ දුර්ලභයි. නරක දුක්ඛයෝ බොහෝම භයානකයි පින්නතුනි. මොනවද මේ නරක දුක්? සතර අපාය. නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ සතර අපායේ නරක කියලා කිව්වේ නිරේට. නිරය කොයි තරම්ද? ප්‍රභේද කොච්චරද? ධර්ම දේශනාවල් වලින් සමහර අය අහලත් ඇති. මහ නිරේවල් 8ක්. ප්‍රභේද වශයෙන් ඔසුපත් නිරේනුත් එක්ක නිරේවල් 136ක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ නිරේවල් වල දුක කොහොමද? මේ නිරේවල් වල ආයුෂ කොහොමද? ඒ නිරයන්ගේ පැවැත්ම කොහොමද කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළා. නිරේවල් වල ආයුෂ නම් අති දීර්ඝයි පින්නතුනි. සුළු පටුයි නෙමේ අති දීර්ඝයි. චාතුම් මහා රාජික කියන දිව්‍ය ලෝකයේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90ක්. ඒ තමයි අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකය. අඩුම ආයුෂ තියෙන අපාය සංජීවය. කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා. චාතුම් මහා රාජික වැසියන්ගේ අවුරුදු 90ක ආයු කාලේ මනුස්ස වර්ෂයෙන් අවුරුදු 90ක ආයු කාලේ සංජීව කියන නිරේට එක දවසයි කියලා. දෙවියන්ගේ මුළු ආයුෂය මේ නිරේට එක දවසයි. එතකොට මේ නිරේට වැටුනොත් යම් කෙනෙක් කී කාලයක් නම් ඒ නිරේ දුක් විඳින්නද? එතනින් එහාට තියෙන නිරේවල් වල ආයුෂය මීට වඩා හුඟක් වැඩි. අති දීර්ඝයි ආයුෂය. දුකේ සීමාවක් නැහැ පින්නතුනි. ඔබ හිතලා බලන්න. නිර්මල සම්මා සම්බුද්ධ ශාසන කීයක් අපිට පහුවෙලා ඇද්ද? අපි නිරයවල් වල ඉන්න කාලේ. බුදුරු පහළ වෙනවා. ධර්ම රත්නය දේශනා කරනවා. ලෝක සත්වයා බුද්ධ ආඥාව පිළිගන්නවා. ඒ ආඥාවට අනුව ලෝ සතුන් වැඩ කරනවා. සංසාරයෙන් ඈතර යන්න කටයුතු කරගන්නවා. නමුත් අපි නිරේට වෙලා ඉන්නවා. මේ සසරේ මේ බුද්ධාන්තර කීයක් ඔබට අහිමි වෙන්න ඇද්ද? නිරේ ඉන්න කාලේ. තිරිසන් ලෝකේ ඉන්න කාලේ. ආන් ඒක නිසා අපි ඒ කාරණාව විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ. නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. නිමක් නැති දුක්. නිරේ දුක් විඳලා අපි ඊළඟට වැටෙන්නේ තිරිසන් ලෝකවලට. ආයෙ තිරිසන් ලෝකවල පව් කරලා ආයෙත් වැටෙන්නේ නිරේට. പ്രേත ලෝකවල අනන්ත දුක් විඳලා ආයෙත් වැටෙනව නිරේට.
කවුද පින්නතුනි අපි නිරයෙන් ගොඩ ගන්නේ? මනුස්ස ජීවිතයක් තියෙන කාලේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ පිහිටෙන් මේ නිරයෙන් මග අරින්න පුළුවන්කම තියෙනකොට ඒ අවස්ථාව මග හරින්න එපා. නරක දුක්ඛයෝ බොහොම භයානකයි. අවසානයේ සඳහන් කළා මරණය ඊටාම ඉක්මන. මේ ලෝකේ පහළ වුණා නම් යම් සත්වෙක් ඒකාන්තයෙන්ම උපන් සත්වයා මැරෙනවා. මැරුණද යම් සත්වෙක් අනිවාර්යයෙන්ම උපදිනවා. ඉපදෙනවද අනිවාර්යයෙන් මැරෙනවා. රෑ දවල් ගෙවිලා යනවා. රෑ දවල් ගෙවෙනවා කියලා කියන්නේ ඔබට මට හිමි වෙච්ච ජීවිතෙත් මොහොතින් මොහොත ගෙවෙනවා. රැයින් රැය දවාලින් දවාල ඔබට ජීවත් වෙන්න තියෙන ඔබේ ආයු කාලේ ඔබට අහිමි වෙනවා. ග්‍රීෂ්ම කාලෙට කුඩා ගංගාවල් වේලිලා යනවා වගේ ගත වෙන තත්පරයක් ගානේ ඔබට මට ජීවත් වෙන්න තියෙන කාලය මගෙන් ඈත් වෙලා යනවා. අපි වේගෙන් මරණයට ළඟා වෙනවා. ඒ මරණයෙන් බේරෙන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයේ කොහෙවත් නැහැ පින්නතුනි. මහා බල පරාක්‍රමයන් තිබිච්ච රජවරු සුද්ධෝදන මහරජුරු, බිම්බිසාර මහරජුරු, කොසොල්ලාදී මහරජවරු දැන් නෑ ලෝකේ. සියලු දෙනාම මරණයට ගොදුරු වෙලා. අපේ රටේ මහ වික්‍රම කරපු දුටු ගැමුණු ආදී මහරජවරු, මහා පරාක්‍රමබාහු, බලගම්බා රජුරු මේ වගේ රජවරු කවුරුවත් නෑ දැන්. ඒ හැමෝම මරණයටපත් වෙලා. මහා ඇමතිවරු කවුරුවත් නෑ. කෝටි ප්‍රකෝටි ගණන් ධනෙ තිබිච්ච මහා සිටුවරු දැන් කවුරුවත් නෑ. ඒ හැමෝම මැරිලා. 이르දි ප්‍රාතිහාර්යයෙන් සම්බුද්ධ ශාසනයම බබලූපු විශ්වයේ කම්පා කරවපු මහමුගලන් මහරහතන් වහන්සේ. ඒක තැනක සඳහන් කළා මහ මෙර කුඩ මිටක් වගේ අරගෙන මහ පෘථුවියේ ඒ මත තියලා ඡත්‍රයක්සේ ඔසවන්න පුළුවන් හැකියාවක් මහමුගලන් මහරහතන් වහන්සේට තියෙනවා කියලා. ඒ තරම් 이르දිමය ශක්තියක් තිබුණා. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ වෛජයන්ති ප්‍රාසාදයේ වම් පාදයේ සුලංගිල්ලෙන් සොලවන්න පුළුවන් 이르දියක් උන්වහන්සේට තිබුණා. මේ මහා 이르දිවන්තයා අද නැහැනේ පින්නතුනි. කල්පයක් පුරාවට පායන්නෙම නැතුව වහින වැස්සක වැහි බින්දු ගාන ගණනින් ගණන් කරලා කියන්න හැකියාවක් තිබුණ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වෙච්ච අපේ සාරිපුත්තයන් වහන්සේ අද නෑනේ. පිරිනිවන් පාලා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් ලෝක සත්‍යය වෙනුවෙන් නිමක් නැති කැපකිරීමක් කරලා පිරිනිවන් පානා දවස් ලං වෙනකොට ක්‍රමක්‍රමයෙන් ඒ සඳහා සූදානම් වෙලා පිරිනිවන් පානා මොහොත එළඹෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ වෙනුවෙන් පිළිවෙල වුණ යහනාවේ සැතපීලා භාග්‍යවතුන් වහන්සේ නොයෙක් සමාධීන්ට සමවැදිලා කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවැදිලා දිලිසිලා එක පාරම පින්නතුනි අර අඟුරු වලකට මේ වාගේ වරුසාවක් වැටෙන්න ගත්තාම එක පාරම නිමිල යනවා වගේ ගිනි අඟුරක් වගේ බැබලිලා භාග්‍යවතුන් වහන්සේත් එකවරම නිවිල ගියා. මරණය සකල ලෝක සත්වයාටම ਸਰව සාධාරණ වූ ධර්මතාවය. ඒ නිසා ඊටාම ඉක්මන් මරණය කොයි වෙලාවෙද කියලා අපි දන්නේ නැහැ. අද දවල්ට ආහාර ගත්තා නම් ඒක ජීවිතයේ අන්තිම කෑම වේල වෙන්න පුළුවන්. සමහරලාට මේක ජීවිතේ
අන්තිමට ශ්‍රවණය කරන දේශනාව වෙන්නත් පුළුවන්. අන්තිමට දේශනා කරන දේශනාව වෙන්නත් පුළුවන්. ආන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි. තනපතක් අග රැඳුණු පිනි බිඳුවක් වගේ අස්තිර වෙච්ච ජීවිතයක් අරගත්ත අපි කලාතුරකින් හම්බ වෙන මනුස්ස ජීවිතය බුද්ධාන්තරයක් ලැබලා තියෙන වෙලාවක බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කීකරු ජීවිතයක් පෝෂණය කරලා නිමක් නැති තෙරක් නැති පරක් පේන්නේ නැති සංසාරේ තව තව ඇවිදිනවට වඩා වහ මේ සංසාරයෙන් එතර යන්න මේක හොඳ තෝතැන්නක් බවට පත් කරගෙන සසර කතරින් එතර යන්න භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට කීකරු ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව ලැබේවා. ඒ ආශිර්වාදයේ මතින්ම මේ සංසාර සාගරයේ තරණය කරන්න අවස්ථාව උදා කරගන්න ශක්තිය උපදවා ගන්න ශ්‍රද්ධාව පිහිටවා ගන්න ප්‍රඥාව පහළ කරගන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අපි මුලින් සිහිපත් කරන්න යෙදුණා මේ උතුම් ධර්ම දේශනාව අද දවසේ සිදු කිරීමේ ප්‍රධාන පරමාර්ථය තමයි එල්ලාවල පුරාණ ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක කහනාවිට අවසරයි අපේ සමිත ධම්ම ලොකු ස්වාමින් වහන්සේගේ මෞතුමිය වෙන එස්.ආර්. කමලාවතී උපාසිකා මාතාවගේ අභාවයෙන් මාස 3ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මෑණියන්ට පින් අනුමෝදන් කරන්නයි මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න කටයුතු කළේ. ඒ උතුම් පින්කම සිදු කරගන්න ලොකු ස්වාමින් වහන්සේට උපකාර කරමින් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වයේ දරනු ලැබුවා. පාරමී කලන මිතුරු සමූහය සහ ඕස්ට්‍රේලියාවේ කලන මිතුරු පිරිස විසින් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන කමලාවතී උපාසිකා මාතාවට මේ රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. මෑණියන් ප්‍රාර්ථනා කළ බෝධියෙන් ප්‍රාර්ථනීය ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මෑණියන්ට පින් අනුමෝදන් කරන්න මේ මහඟු පින්කම සංවිධානය කරගන්න උදව් කළ පාරමී කලන මිතුරු සමූහයේ සියලු දෙනාටමත් ඕස්ට්‍රේලියාවේ කලන මිතුරු පිරිස සියලු දෙනාටමත් උතුම් ධර්ම දානමේ කුසල කර්මයේ අනුමෝදන් වේවා. මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මයේ ආනුභාවයෙන් ඒ අයත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මං පෙත් පිළියෙල කරගනිත්වා. මේ අවස්ථාවට වැඩම කිරීම සඳහා ලොකු ස්වාමින් වහන්සේට ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් කටයුතු කළ අපේ සහෝදර බුද්ධික මල්ලව මහත්මයාටත් ඒ වගේම ඒ සඳහා සමග සහභාගී වුණ අපේ අනිකුත් සියලුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසටත් මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ සැලසේවා. ප්‍රාර්ථනා කරන අයුරින්ම ප්‍රාර්ථනා කරන බෝධියෙන්ම අමා මහ නිවනින් සැනසෙන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.